කැබිනට් ක්‍රමයකදී නොපවතින ෂණික තීරණ ගැනීමේ හැකියාව ජනාධිපතිරට තිබීම කියන එක අපි කතා කරා. ජනාධිපතිරයා තෝරා ගැනීමේදී සියලු ජන කොටස් වල සහාය අවශ්‍ය නිසා සුළු ජාතිකයන්ට හිත කරවීම කියන කරුණ ඒක නැගිටින්න ඕනේ නැහැ පැහැදිලි කරන්න. ඔව් සාමාන්‍යයෙන් අපි දන්නවා විධායක ජනාධිපතිවරයාව තෝරගන්න එයා ජනාධිපති කෙනෙක් කියලා පිළිගන්න සාමාන්‍යයෙන් ඡන්ද සංඛ්‍යාව 150ක් තියෙන්න ඕන නේ. ඒ ඡන්ද සංඛ්‍යාව කීයද තියෙන්න ඕන? 150ක්. ඒකට කියනවා පරිමිත සංඛ්‍යාව කියලා. මොන සංඛ්‍යාවද? පරිමිත සංඛ්‍යාව කියලා කියනවා. එතකොට 150 ලබා ගත්තට පස්සේ තමයි යා ජනාධිපති බවට පත් වෙන්නේ. අපි කතා කරා ජනාධිපතිරයා තෝරාගන්න විදිහ මොන වගේද කියලා නේ. හරි. එතකොට ළමයි සාමාන්‍ය 150ක් ඡන්ද ගන්නවා කියන්නේ සෑහෙන ඡන්ද සංඛ්‍යාවක්. එතකොට ළමයි මහා ජාතියේ ඡන්ද විතරක් මදි නේ. සුළු ජාතිකයන්ගේ ඡන්දත් අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඇයි 150ක් හදා ගන්නවා කියන්නේ ලේසි පහසු කාර්යභාරයක් නෙමෙයිනේ. ජනාධිපති කෙනෙක් වෙන්න 150 හදා ගන්න දි ළමයි මහා ජාතියේ ඡන්ද විතරක් ප්‍රමාණවත් මදි. සුළු ජාතිකයන්ගේ ඡන්දත් අත්‍යවශ්‍යයි. ඒ නිසා සුළු ජාතිකයොත් එක්ක ජනාධිපති ටිකක් සොහඳ වෙන්න උත්සාහ කරනවා. ඇයි එහෙම සොහඳ වෙන්න උත්සාහ කරන්නේ? ඇයි ළමයි ජනාධිපතිට ඊළඟට ජනාධිපති කෙනෙක් වෙන්න අවශ්‍ය නම් කොහොමවත් ජනාධිපති කෙනෙක් වෙන්න ඉන්නවනම් සුළු ජාතිකයොත් එක්ක ටිකක් සොහඳ වෙන්න ඕන. උදාහරණයක් කියන්නද? සජිත් ප්‍රේමදාස හැමතිස්සෙම සුළු ජාතිකයොත් එක්ක ටිකක් මිත්‍රත්වයෙන් සුහදත්වයෙන් ඉන්න වැඩි වගේ නේ. ඒකට කිසි හේතුවක් නෙමෙයි තියෙන්නේ. මොකද ජනාධිපති කෙනෙක් වෙන්න ගොඩක් ඡන්ද ඕන. ඒ නිසා තමයි අර බහුතර ජනතාවට අමතරව සුළු ජාතිකයෝ කෙරෙහිත් වැඩි උනන්දුවක් දක්වන්නේ. එතකොට ඉතින් සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් නොදැනීම ආරක්ෂා වෙනවා. ඉතින් ඔක තමයි රහස අපි නොදන්නේ. හරි. අපිට පැහැදිලි ජනාධිපතිවරයා තෝරාගදී සියලුම ජන කොටස් වල සහාය අවශ්‍ය නිසා සුළු ජාතිකයන්ටත් ඒක වාසිදායක දෙයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මොකද එයාලගේ ඉල්ලීම්, එයාලගේ කතාවලට ඇහුම්කන් දෙනවා, එයාලගේ මතයට ගරු කරන්න ඒ ජනාධිපති පුරුදු වෙනවා. මොකේටවත් නෙමෙයි ඡන්දේ ගන්න. හරි. ගොඩාක් ලොකු අමාරු කතාවක් තියෙනවා. ලංකාව වැනි බහුපක්ෂ ක්‍රමයක් සහිත රටකට උචිත වීම. හරි. මම බැලුවේ කොතනින්ද පටන් ගන්න කියලා. හරි. ලොකු කතාවක් බලන්න. ළමයි ලංකාව වගේ කුඩා රටක ඇයි ලංකාවට ඔච්චර බහුපක්ෂ ක්‍රමයක්ම තියෙන්නේ? ඇයි ලංකාවට බහුපක්ෂ ක්‍රමයක්ම තියෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා ළමයි. ලංකාව තුල බහුපක්ෂ ක්‍රමයක් තියෙන හේතුව තමයි ලංකාවේ විශාල වශයෙන් කුඩා ජන කණ්ඩායම් ඉන්නවා. කුඩා ජාතීන් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ජාතිය, ඒගොල්ලන්ගේ ආගම, ඒගොල්ලන්ගේ භාෂාව පදනම් කරගෙන කුඩා දේශපාලන පක්ෂ හදාගෙන තියෙනවා. උදාහරණ විදිහට කිව්වොත් මුස්ලිම් ජාතිය මුල් කරගෙන දේශපාලන පක්ෂ, දෙමළ ජාතිය මුල් කරගෙන දේශපාලන පක්ෂ එකක් නෙමෙයි සෑහෙන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිංහල ජාතිය මුල් කරගෙන දේශපාලන පක්ෂ පවා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ අපිට කනගාටුවට කරුණක් තමයි මේ ජාතිය
ආගම කුලය කියන මේ පටු සාධක මුල් කරගෙන ලංකාවේ දේශපාලන පක්ෂ නිර්මාණය කරලා තිබුණා. ඉතින් ඔය හෙනේම තමයි අද අපි අර 30 වසරක දුක් විඳේ. අපි නම් ඇත්තටම දුක් විඳින්නේ නැහැ. ඒ රණවිරු සහ කල හිටපු මිනිස්සු දුක් විඳින්න සිද්ධ වුණේ. කොහොම වුණත් ලංකාවේ බහුපක්ෂ ක්‍රමයක් නිර්මාණය වුණේ ඔන්න ඔය හේතු සාධක නිසා. ගොඩක් සුළු ජාතිකයෝ ඉන්න නිසා. ඒ වගේම අනිත් ක්‍රමය තමයි සරල බහුතර ක්‍රමය අයින් කරලා සමානුපාතික ක්‍රමය හඳුන්වලා දුන්නා. ඔයාට මතකද මෙන්න මේ කතාව? සරල බහුතරය කියන්නේ කාටවත් දැන් කවුද මෙතනින් දිනන්නේ? මෙයා විතරයි දිනන්නේ. සරල බහුතරය නම් මෙයා විතරයි. සරලවම බහුතරය ගන්න එක්කෙනා. මෙයා තමයි ජයග්‍රාහකයා. පැහැදිලිද? හැබැයි සමානුපාතිකයේදී ඔහොම නැහැ. සමානුපාතිකයේදී ගන්න ඕන ඡන්ද කීයද? 100%යි. වළංගු ඡන්ද සංඛ්‍යාව ඒ කියන්නේ දිස්ත්‍රික්කය 100%යි ගන්න ඕන. ස්ට්‍රක් වුණාද වන්න ෆෝන් එක. ලැප් එකේ කැම්මකෝ ෆෝන් එක ඔෆ් වෙලා වගේ මට වෙන්නේ. ඔෆ් වෙලා. කමන්නේ ලැප් එකේ කැම්මකින් කරනවා පේනවත් දන්නේ නැහැ. මට පොඩි සිග්නල් එකක් දෙන්න පේනවා නම් ඈ. දැන් පේනවද? ඇඳලා තියෙන එක පේන්නේ නැද්ද? ලාවටවත් පේන්නේ නැද්ද ඇඳලා තියෙන එක? කවුරු කියන්නේ? කියන්නකෝ ළමයි. මැසේජ් එකක් කර දාන්නකෝ. බාගෙට පේනවා හරි පොඩ්ඩක් ඉන්න. දැන් පේනවා ඇතිනේ. ඒක අඳින්කෝ. ඔයාලට මතකද? ඡන්ද සංඛ්‍යාව ගන්න ඕන ප්‍රමාණය තිබ්බේ වළංගු ඡන්ද සංඛ්‍යාව 100%යි. දැන් මෙතන ඇඳන්නේ අපි. නේ? එතකොට මෙතනින් 100%යිනේ මේ හරියක් වගේ. එහෙනම් බලන්නකො. හැමෝටම නියෝජනයක් හම්බෙලා නේද තියෙන්නේ? හැමෝටම නියෝජනයක් හම්බෙලා නේ. මෙයාට හම්බෙලා මෙයාට හම්බෙලා මෙයාට. හැබැයි සරල බහුතරයේදී මෙයාට විතරයි හම්බුනේ. දිනන්නේ. හැබැයි සමානුපාතිකයේ 78 වෙනස් කරත් එක්කම හැමෝටම නියෝජනයක් හම්බුණා. අන්න පක්ෂ වැඩි වෙන්න පටන් ගත්ත නැද්ද? හැම පක්ෂයකටම පාර්ලිමේන්තු යන්න පුළුවන් වුණා. එහෙනම් මොන පක්ෂ ක්‍රමයක්ද නිර්මාණය වුනේ? බහුපක්ෂ. පැහැදිලිනේ? එහෙනම් අපිට පැහැදිලි ළමයි. අර ලංකාවේ 78 දී සරල බහුතරය අයින් කරලා සමානුපාතිකය හඳුන්වලා දුන්නත් සමගම සෑම දේශපාලන පක්ෂයකටම වටිනාකමක් හම්බුණා. සෑම දේශපාලන පක්ෂයක්ම ඒ කියන්නේ ගන්න ඕන 100%යි. ඒ 100%ක් ගත්තාම එයා පාර්ලිමේන්තුව. ඉතින් ළමයි ඒ නිසා බහුපක්ෂ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වුණා. තාම අදාළ එක කිව්ව නැද්ද මන්ද? පොඩ්ඩක් ඉන්න. හරි තාම අදාළ පොයින්ට් එක කියුන්නේ. කොහොමද ළමයි බහුපක්ෂ ක්‍රමයක් ඔය නිර්මාණය වුණ නම් විදිහ කිව්වේ කොහොමද ගැලපෙන්නේ බහුපක්ෂ ක්‍රමයකට? ජනාධිපති ආණ්ඩු ක්‍රමය ගැලපෙන්නේ කොහොමද? ඔන්න බලන්න. වට්ටමාරු කතාවක් ඈ. පේනවනේ? ඔව්. පාර්ලිමේන්තුව විධායකය පාර්ලිමේන්තුවේ ළමයි දැන් බහුපක්ෂ ක්‍රමයක් ළමයි තියෙන හොඳට බලන්න
බහුපක්ෂ ක්‍රමයක් තියෙදි ළමයි සාමාන්‍යයෙන් එක දේශපාලන පක්ෂයකට වැඩිපුර ඡන්ද ගන්න බෑ. කුඩා කුඩා දේශපාලන පක්ෂ ගොඩාක් ගන්නවා. බලන්න. හොඳට බලන්න. පොදු ජන පෙරමුණ ගන්නවා මෙච්චරයි. ඔන්න ඔච්චරක්. හරිද? සමග ජන බලවේගය ගන්න ඔච්චරයි. පේනවනේ. තව කුඩා කුඩා පක්ෂ කීපයක් ඔන්න ඔය වගේ ටිකක් ගන්නවා. ඔහොම ගන්නවා. හරිද? ගත්තාම දැන් කුඩා කුඩා දේශපාලන පක්ෂ ගොඩක් තියෙනවනේ. ඔන්න බලන්න මෙතන සිද්ධ වෙන්නේ මේ බහුපක්ෂ ක්‍රමයේ තියෙන අවාසිය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක. දැන් අගමැතිවරයා කැබිනට් මණ්ඩලය තෝරන්න යන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක. සජිත් ප්‍රේමදාස මේ ඉන්නේ සජ්ජනේ. සජිත් ප්‍රේමදාසට මෙයා එකතු වෙනවා. එකතු වුණාම කොහමද? මෙයාගේ එකතු වුණාම මෙහෙම ගොඩ ගියනවා. නේ? දැන් කවුද පාර්ලිමේන්තුවේ වැඩිම අරන් තියෙන්නේ? සජිත් ප්‍රේමදාස. මෙයා එකතු වෙනවා ගෝඨට. මෙයා දැන් උඩ යනවා. මෙයා එකතු වෙනවා ආයි සජිත්. මෙයා තව උඩ යනවා. ඕම් මේ විදිහට ළමයි මෙයාත් එක්ක ඕම් ඔහොම ළමයි දැන් කවුද වැඩි? සජිත් ප්‍රේමදාස. හොඳට බලන්න. සජිත් ප්‍රේමදාස. එතකොට මෙයා ළමයි පක්ෂ කීයක් එකතු කරගන්න? 1යි 2යි 3ක්. පක්ෂ 3ක් එකට එකතු කරලා තමයි මෙයාගේ මේ බලය හදලා තියෙන්නේ මේ විදිහට ශක්තිමත්. හරිද? දැන් මෙයානේ වැඩි. එහෙනම් ඔන්න බලමු දැන් මෙයානේ අගමැති වෙන්නත් උනා. ඔන්න දැන් අපි බලමු සූත්‍රය දාලා. ඔන්න බලන්න මේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්න දේශපාලන පක්ෂය මොකද්ද? සජිත් ප්‍රේමදාසගේ සමග ජන බලවේගය. ඒකේ නායකයා කවුද? සජිත් ප්‍රේමදාස. අගමැති. සජිත් ප්‍රේමදාස අගමැති. එතකොට කැබිනට් මණ්ඩලය තෝරනවා. ළමයි කැබිනට් මණ්ඩලයේ සජිත් ප්‍රේමදාස තෝරන්නේ එයාගේ පක්ෂෙම විතරද? නැත්නම් අර එකතුණු චූටි පක්ෂයක් දාන්න ඕනද නැද්ද? දාන්න ඕනේ. දැන් මෙයාගේ ආණ්ඩුව හැදුවේ පක්ෂ කීපයක් එකට එකතු කරලානේ. ඒ කියන්නේ දෙමළ කොංග්‍රසය, මුස්ලිම් කොංග්‍රසය ඔහොවට එකතු කරලානේ. එයාලට කැබිනට් ඇමති දුරු දෙන්න ඕන. අන්න දෙනවා. කැබිනට් ඇමති දුරු මේ විදිහට දෙනවා. මේ එක පක්ෂයක්. මම ඒක මාක් කරන්න. හොඳට අහගෙන ටිකක් අමාරු කතාවක් ඈ. මෙයාලා බලන්න මේ එක පක්ෂයක් දැන්. මේ එක පක්ෂයක් ඈ. මේ එක පක්ෂයක්. මේ එක පක්ෂ හොඳට බලන්න. මේ එක පක්ෂයක්. මේ එක පක්ෂයක්. දැන් පක්ෂ කීයද කැබිනට්ටුව තුල? 1යි 2යි 3යි 4යි. හරි. සජිත්ගේ පක්ෂ කට්ටිය තමයි මේ ඉන්නේ. මේ සාජ්‍යගේ පක්ෂ කට්ටිය මේ ඉන්නේ. හොඳට බලන්න. එදිනදා ජීවත් වෙද්දී මේව වැදගත්. දැන් සජිත් ප්‍රේමදාස යම් කිසි තීන්දුවක් ගද්දි ළමයි කැබිනට් මණ්ඩලයම කැමති කරගන්න ඕනද නැද්ද? කැමති කරගන්න. කැබිනට් ආණ්ඩුක්‍රමයේ ලක්ෂණයක් තියෙනවා මොකද? සාමූහිකව කටයුතු කරන්න ඕන. සාමූහිකව කටයුතු කරන්න ඕන. බලමු දැන් සාමූහිකව කටයුතු කරන හැටි. බලන්න. සජිත් ප්‍රේමදාස තීන්දුව ගන්නවා මෙහෙම. ලංකාව කොරෝනා ටයිම් නිසා ලොක්ඩවුන් නැත්නම් ෂට්ඩවුන් හරි කරන්න මොකක් හරි ලොක්ඩවුන් කරන්න දැන් යෝජනාවක් කියනවා. ඔන්න බලන්න වෙන වෙලේ ලොක්ඩවුන් කරන්න නෙමෙයි. මෙහෙම කියන්නේ. ඔව් ලොක්ඩවුන් කරන්න. සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ ඉන්න කැබිනට් ඇමතිවරුන් කැමති. මුන් කැමති නෑ මුන් මෙහෙට අදිනවා.
මුන් කැමතිත් නෑ වෙන පක්ෂකනේ මුන් ටික මෙහෙට අදිනවා. මුන් කැමතිත් නෑ මුන් ටික වෙන පක්ෂක මුනුත් මෙහෙට අදිනවා. හරි නේද දැන් තෝ කියන්නේ? කාලා වරෙන්කෝ. දැන් කොහොමද සාමූහිකව වග කියන්නේ? සාමූහිකව එකට එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද? වැඩ කරන්නේ බෑ. අස්ථාවරණීය දේශපාලන ක්‍රමය. එහෙනම් ළමයි බහුපක්ෂ ක්‍රමයක් ගැලපෙන්නේ මේ යගේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට නෙමෙයි. කැබිනට් ආණ්ඩු ක්‍රමයකට නෙමෙයි. දැන් වග කියන්නේ නැතුනම මොකද වෙන්නේ? මෙයාලා සාමූහිකව වග කියන්නේ නැතුනම මොකද වෙන්නේ? මෙයා බලන් ඉන්නේ ඇහින්. මෙයා මොකද කරන්නේ? ගේනවා විශ්වාස භංගී කෙලින්ම චුත කරලා දානවා. එහෙනම් අගමැතිවරු කැබිනට් මණ්ඩලයට ගෙදර යන්න වෙනවද නැද්ද? ගෙදර යන්න වෙනවා ඉක්මනින්. එහෙනම් අපිට පැහැදිලි බහුපක්ෂ ක්‍රමයක් සහිත රටකට ගොඩක් ගැලපෙන ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ආවොත් ඕක තමයි වෙන්නේ. ලංකාවට උනාව එහෙනේ 2005 මෛත්‍රීපාල ආව, රනිල් වික්‍රමසිංහ ආව, ජේ.වී.පී. ආව ඔක්කොම එකට එකතු වුණා. ඇවිල්ලා මෙන්න මේ සිද්ධිය උනේ. නේ? රනිල් වික්‍රමසිංහ තීන්දුවක් ගද්දී ජේ.වී.පී. මෙහෙටත් නිදහස් සන්ධාන මෙහෙටත් දෙමළ සන්ධාන මෙහෙටත් හමුනේ. සාමූහික කියන්නේ රටක් විදිහට ඉස්සරහට යන්න බෑ. කට්ටිය හතර පැත්ත අදිනවා. ඉතින් රටක් ඉස්සරහට යන්නේ නැහැ. ඒක උන්නේ. එහෙනම් අපිට එතනදී පැහැදිලි කරන්න පුළුවන් ඒ වෙලාවේ බහුපක්ෂ ක්‍රමයක් නේ අපේ රටේ. එහෙනම් ඇත්තටම තරමක් දුරට ජනාධිපති ආණ්ඩු ක්‍රමය ගැලපෙනවා. ඒක තමයි ඇත්ත. අපිට අකමැත්තෙන් වුණා පිළිගන්න වෙනවා. හැබැයි ජනාධිපති ආණ්ඩු ක්‍රමය ගැලපෙන්නේ නැති කොට කරන පිස්සු වැඩ වලට. හරි. ලොකු කතාවක් කිව්වේ තේරුණු කට්ටිය තේරෙයි. ඔක පොඩ්ඩක් බලන්න ඕන. ඔයාලා YouTube එකට මම දාන්න රෙකෝඩ් කරලා තියෙන බය වෙන දෙයක් නැහැ. දැම්මට පස්සේ පොඩ්ඩක් ඒ ගැන දෙතුන් පාර බලන්න. හරි? මේ කැම් එක පොඩ්ඩක් අපරාධේ. අවශ්‍යම හරි තියෙන්න තිබ්බේ. අපරාධ ළමයි. හරි. බලමු ඊළඟ පොයින්ට් එක අපිට තියෙන. ළමයි ලොකු කතාවක් කිව්වේ මේක තේරුනොත් පට්ට හොඳ දේශපාලන විඥානයක් වලට ලැබෙන ඥානයක්. ඊළඟට කතා කරන්නේ විපක්ෂ තර්ක පිළිබඳව. හරි. විපක්ෂ තර්ක පිළිබඳව කතා කරන්නේ. අය අමුතුවෙන් විපක්ෂ කියලා වෙනම කතා කරන්න දෙයක් නැහැ. මේක හරි ලේසි. ළමයි අය අමුතුවෙන් කියන්න ඕනද? ජනාධිපති ඉතා විශාල ව්‍යවස්ථාදායක බලය නැද්ද? තියෙනවා. ඉතා විශාල ලෙස විධායක බලය නැද්ද? තියෙනවා. ඉතා විශාල ලෙස අධිකරණ බලය නැද්ද? තියෙනවා. ඉතින් ඔය තියෙන ව්‍යවස්ථාදායක බලය පුළුල් කරලා මෙතන කතා කරලා තියෙනවා යටින් විධායක බලය පුළුල්ව දක්වලා තියෙනවා අධිකරණ බලය පුළුල්ව දක්වලා තියෙනවා. එච්චරයි. මේ තියෙන්නේ. පාර්ලිමේන්තුව කැඳවීම, කල්තැවීම, විසිරුවා හැරීම කරන්නේ කවුද? ජනාධිපති. එහෙනම් මේ ව්‍යවස්ථාදායකට බලපෑම් කිරීමක් නේ ජනාධිපති. ඒ වගේම තව වරදකරුවන්ට සමාව දීම, අධිකරණ විනිසුරුවන්ව පත් කිරීම, අධිකරණ බලතලත් ඔහුවට ඒක රාශි වෙලා. එකකින් ඔප්පු වෙන්නේ මොන බලතල තියනවා කියලාද? අධිකරණ බලතල තියනවා කියලා. ඊට අමතරව බලමු ජාතික ඒකාබද්ධ අරමුදලින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම. ජනමත විචාරණය පැවැත්වීමේ බලය. ජනාධිපති ගාව තියෙනවා. එහෙනම් අපිට එතනින් ඔප්පු වෙන්නේ ජනාධිපති ගාව විධායක බලය තියෙනවා කියලා. අපිට ඔප්පු කරන්න ඕන මෙතන ජනාධිපති ගාව ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය ඒක රාශි වෙලා තියෙනවා කියලා. එතන ඒකාධිපතිත්වයක් තියෙනවා කියලා ඔප්පු කරන්න තියෙනවා. ඒක අවාසියක්. අපරාධ ළමයි.
මට මේ අප්සෙට් අපරාධ වලට අර වීඩියෝ එක පෙන්වන්න වීඩියෝ එක නෙමෙයි මොකද්ද මේ ක්වොලිටි මදි ටිකක් නේ. හරි. ඊළඟ අවාසී විදියට තියෙනවා අපෝ අර පොලේ ළමයි බීපු මිනිස්සේ කෑ ගහනවා. මෙහා පැත්තේ පොළනේ. මේ වලට හෙන්නේ නැද්ද? හරි. ඊළඟ අවාසී විදියට තියෙන ළමයි මූලික අයිතිවාසිකම් කඩවීමකදී හැර නඩු පැවරිය නොහැක. මූලික අයිතිවාසිකම් කඩවීමකදී හැර නඩු පැවරිය නොහැක. ඒ කියන්නේ ළමයි ඒකට කියනවා මේ ජනාධිපති ගාව තියෙන බලයක්. ඒ බලයට නම කියන ළමයි මුක්තිය කියලා. ජනාධිපති මුක්තිය. මුක්තිය නෙමෙයි මුක්තිය. මෙතනින් ලියා ගන්න ජනාධිපති මුක්තිය කියලා. ජනාධිපති මුක්තිය කියලා ලියා ගන්න. මුක්තිය නෙමෙයි මුක්තිය. මේ තියෙන වචනේ. මුක්තිය. ළමයි අනිත් කාරණාව මේ එක්සෑම් දන්නේම නැතුව කට ළඟට එනවෑ. හරි. දන්නේම නැතුව එන්න ඕන බලන්නකො. මේ කොරෝනාව හොඳ වෙන පාටක් නැහැ. විශේෂයෙන් මිනිහන් දැන් ඊළඟට අප්‍රේල් ලඟ වෙන්නේ. අප්‍රේල් ලඟ වුණාට පස්සේ අපේ උන්දලා දන්නවනේ එකට ඉන්නවා කතා බොනවා කතා කබහ කරලා බීලා නම් මනම් පිස්සු කිකාර කරනවා. ඒතර තව වැඩි වෙනවා. මේ 2021 අවුරුද්දෙත් මැද වෙනකම් මේක කොහොමත් යනවා. ඒ නිසා මේ ඔයාලා පාඩම් කරගන්න දේවල් දැන් පාඩම් කරගන්න නෝට් ඉස්සලා මේ බලන්න. හරිද? ඔයා ගාව බලන්න මෙහෙම බලන්න. ඉස්සලා කල්පනා කරන්න. පැත්තකට නිදහස් මනස වෙන්න ඕන. හරිද? නිදහස් මනසෙන් පාඩම් කරන මේසෙට වෙලා මමත් එහෙමයි ඉස්සර. පොලිටිකල් වලට පාඩම් කීයක් තියෙනවද දන්නේ නැහැ නේද? සර්ගෙන් අහලා බලන්න ඕන. ඒතකොට මම කියනවා පාඩම් 15ක් තියෙනවා. 12 වසරට කීයද දන්නේ නැහැ. 12 වසරට 8යි. 13ට 7යි. එතකොට 15යි. ඔය 15න් මං ගාව කීයක් තියෙනවද දැනට? එහෙම ගණන් කරලා බලන්න ඕන. 15න් 15ම නෑනේ දැන් ඔයා ගාව අඩුම 15න් 12ක්වත් තියෙන්න ඕනේ. 12ක් නෙමෙයි 11ක් විතර තියෙන්න ඕනේ. එතකොට ඒ විදිහට බලලා ඉතින් මේ එතකොට මට කොච්චරක් පාඩම්ද මේ වලින්? විභාගෙට හැම සැරේම අහලා තියෙන මාතෘකා මොනවද? එහෙම ඔයාම ඔයාගේම අනුමාන ටිකුත් නිර්මාණය කරගන්න ඕනේ. මගේ අනුමානයකට අමතරව නිකමඩ හරි සර්ට වැරදුනොත් සර් 2023 බැච් එක පටන් ගනී. සර්ගේ අනුමානයක වැරදුනොත් සර් 2023 බැච් එක පටන් ගනී. මට මොකද වෙන්නේ? මං සර්ට ගිහින් මරන් කන්නේ සර් කියලා ඔයත් අනුමාන ටිකක් හදා ගන්න ඕන. පැහැදිලිද? මං අනුමානයක ඔයාලට කල් වේලා ඇතුව දෙන්න තීරණය කරා. මාස 3කට 4කට විතර උඩදී මම අනුමානයක ඔයාලට දෙන්න. හරි. බලමු ඊට පස්සේ. ළමයි මේ මූලික අයිතිවාසිකමක් කඩ වුණොත් විතරයි ජනාධිපතිට නඩු පවරන්න පුළුවන්. ජනාධිපති අතින් ඔයාගේ මූලික අයිතිවාසිකමක් කඩ වෙනවා. මොකද්ද? ජීවත් වීමේ අයිතිය නැති වෙනවා. එතකොට ඔයාලට නඩු පවරන්න පුළුවන්ලු ජනාධිපතිට. ඒ කියන්නේ සාමාන්‍ය වැරදිවලදී ජනාධිපතිට නඩු පවරන්න බෑ. දැන් ඔය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේත් ඔයාලට උගන්වන්න ඕන. 20ක් උගන්වනවා මම. පිටු 4ක් විතර වෙන විදිහට හදලා තියෙනවා මම. උගන්වනවා ඒකත් 20ක්. ඉතින් මේ ඒකට කියනවා තමයි පූර්ණ මුක්තිය කියලා. ඒ කියන්නේ ජනාධිපතිට නඩු පවරන්න බෑ. ජනාධිපති කරන වැරදි සම්බන්ධයෙන් නඩු දාන්න බෑ යාට. ඉතින් ළමයි එතකොට ඉතින් වැඩක් නෑ ළමයිනේ. ජනාධිපති ආවේ මිනිසුන්ගේ යහපත නිසා. හැබැයි ජනාධිපති දැන් පිස්සු කෙලනවා. එතකොට ඉතින් කන පෙරෙන්න දෙයක් ගහන්න දෙනවා නේ. එතකොට පූර්ණ මුක්තිය කියන්නේ මොකද්ද? පූර්ණ මුක්තිය කියන්නේ ජනාධිපති කරන වැඩ සම්බන්ධයෙන් ජනාධිපතිට නඩු පවරන්න බෑ. හැබැයි ඔයාගේ මූලික අයිතිවාසිකමක් ජනාධිපති හරහා කඩ වෙනවා. ඔයාගේ මූලික අයිතිවාසිකමක් කඩ වෙනවා. අන්න කඩ වුණාට පස්සේ ඔයාට නඩුවක් දාන්න පුළුවන් කියලා
කියලා තියෙනවා. පැහැදිලිද? ඒතර ඒක තමයි මූලික පූර්ණ මුක්තිය කියලා කියන්නේ. ඉතින් අවාසියක් තමයි ඒක මූලික අයිතිවාසිකම කඩවීමකදී හැර ජනාධිපතිට නඩු පවරන්න බැහැලු කියලා සඳහන් වෙනවා. ඊළඟට තියෙනවා ජනාධිපතිගේ දුර්වලතාවයක් විදිහට මේ ජනාධිපතිගේ බලය සංවර්ණය කරන්න සීමා කරන්න කිසිදු ආයතනයක්වත් කිසිදු සංවිධානයක්වත් නැහැලු කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ඇමරිකාවේ ජනාධිපති ඊටම බලවත්නේ. ඇමරිකාවේ ජනාධිපතිගේ බලය සංවර්ණය කරන්න නැත්නම් බලය සීමා කරන්න සංවර්ණය කරනවා කියන්නේ සීමා කරනවා බලය සංවර්ණය කරන්න තියෙන්නේ එක සිද්ධාන්තයක්. මොකක්ද? සංවර්ණ හා තුරණ සිද්ධාන්තය. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. මටත් මේක දැක්කම මම යනවා. ඔළුව පේන්නේ නැහැ නේ. මෙන්න ආයතන තියෙනවා. මොකද්ද මේ? ව්‍යවස්ථාදායකය. මම මේ කොටු දෙපාරක් අඳින්නේ පේන්න වලට කදින්. මේක මොකද්ද? විධායකය. මේ මොකද්ද? අධිකරණ. දැන් සාමාන්‍යයෙන් අපි දන්න ක්‍රමයක් තමයි විධායකය ඒකාධිපති වෙනවා. විධායකය බලවත් වෙනවා. විධායකය බලවත් වෙන්නේ කොහොමද? ජනානේ ඉන්නේ. ජනාධිපති බලවත් වෙනවා. එතකොට මේ ඇමරිකාවේ ජනාධිපතිගේ බලය සීමා කරන්න පොඩි සංකල්පයක් පොඩි සිද්ධාන්තයක් ගෙනල්ලා තියෙනවා. ඒ තමයි සංවර්ණාත්මක සිද්ධාන්තය. ඒ කියන්නේ විවස්ථාදායකයට පුළුවන් විධායකය ගැන හොයන්න. අධිකරණයට පුළුවන් විධායකය ගැන හොයන්න. ඒ වගේම විධායකයට පුළුවන් විවස්ථාදායකය ගැන හොයන්න. විධායකයට පුළුවන් අධිකරණය ගැන හොයන්න. දැක්කද? සිස්ටම් එක. මෙන්න මේක තමයි සිස්ටම් එක. ඒ කියන්නේ මෙයාට මෙයාව ගැන හොයන්න පුළුවන්, මෙයාට මෙයා ගැන හොයන්න පුළුවන්, මෙයාට මෙයා ගැන හොයන්න, මෙයාට මෙයා ගැන හොයන්න පුළුවන්, මෙයාට මෙයා ගැන හොයන්න පුළුවන්. දැන් කවුරුත් ඒකාධිපති වෙනවද? දැන් කවුරුත් අත්නෝමතිකව වැඩ කරන්න උත්සාහ කරනවද? නැහැ. ඇයි හැමෝම ගැනම හොයා ගන්නවා. එතකොට කවුරුත් එයාට ඕන විදිහට නාටක නටන්නේ නැහැ. ඇයි හැමෝම ගැනම හොයාගද්දි සීමා වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. ඔයාලා අක්කගේ තොරතුරු ඔයා හොයනවා. අක්කගේ තොරතුරු ඔයා හොයනවා. ඔයාගේ තොරතුරු අක්කා හොයනවා. මල්ලිගේ තොරතුරු ඔයා හොයනවා. ඔයාගේ තොරතුරු මල්ලි හොයනවා. එතකොට කවුරුත් ඒකාධිපති වෙන්නේ නැහැ. කවුරුත් හොර වැඩ කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැමෝම ගැනම හොයනවා. නේ? ආන් ඒ වගේ සිද්ධියක් වෙන්න උතන. ඔය සිද්ධාන්තේ කියනවා සංවර්ණ හා තුරණ සිද්ධාන්තය. සංවර්ණ හා තුරණ සිද්ධාන්තය කියලා තමයි ඔකට කියන්නේ. හරි. ඉතින් ලංකාවේ මේ සංවර්ණ හා තුරණ සිද්ධාන්ත තිබුණේ නැහැ ළමයි. ලංකාවේ මේ සිද්ධාන්ත තිබුණේ නැහැ. ලංකාවේ ජනාධිපතිගේ බලය සීමා කරන්න උපක්‍රම දෙකක් තිබ්බා. ඔයා දන්නවා මොකක්ද ඒ? එක මොකක්ද ආයතනය? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. මොකක්ද ආයතනය? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. අනිත් එක දෝෂාභියෝගයකින් ජනාධිපතිව ඉවත් කරනවා කියන බොරු සංකල්පේ බොරු හීනේ. දැන් දෝෂාභියෝගයකින් ජනාධිපති ඉවත් කරන්න පුළුවන්ද? බෑ. හැබැයි ඉතින් නිකන් අර
ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා අම්මා සමහරලාට කියන බෝ මරනවා මම කියලා කියන කුණහරපුත් කියලා. හැබැයි මරන්නේ නැහැ නේ. මරන්න පුළුවන්. හැබැයි කවදාවත් එහෙම මරලා නැහැ. ඒ වගේ තමයි. දෝෂාභියෝගයෙන් ජනාධිපති ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඉවත් කරලා නැහැ. ඉතින් අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිගේ බලතල අඩු වෙන්නේ නැහැ. දෝෂාභියෝගයට ජනාධිපති බයත් නැහැ. එන යමුතුන් කියන්න දෙයක් නැහැ. ජනාධිපතිගේ බලය අසීමාන්තිකයි. සීමා කරන්න බෑ. දුර්වලතාවයක්. මේක මෙහෙම කතා කරලා ඉවර කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සඳහන් වුවද එයා වග කියන්නේ නැහැලු. ඉතින් අහන්න දෙයක් නැහැ. ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්න ඕන කියලා 78 ව්‍යවස්ථාවේ 33 ආවගන්තිය තියෙනවා. ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්න ඕන කියලා ව්‍යවස්ථාවේ 33 ආවගන්තිය තියෙනවා. හැබැයි ජනාධිපති වග කියන්නේ. අය අහවල් එකකට ළමයි වග කියන්නේ. ජනාධිපති තේරෙන්නේ පාර්ලිමේන්තුවෙන් ඈ. ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්නේ පිස්සුවට නේ. ඒක තමයි ඔය තියෙන්නේ. ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ. එහෙම සඳහන් කරලා තිබුණාට. කොහොම වුණත් කියන්නේ අවසාන වශයෙන් ජනාධිපතිවරයා පක්ෂ නායකයෙකු නිසා සිය බලතල පක්ෂග්‍රාහීව වැඩ කරනවා. පක්ෂ නායකයෙක්නේ. ඒ නිසා තමන්ගේ පක්ෂයට ඇද ගන්නවා. දැන් ගෝට කරන්නේ පක්ෂ නායකයෙක් නිසා පක්ෂයට ඔක්කොම වාසිදායක දේවල් කරගන්න. ඊට පස්සේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව වෙන වෙනම දේශපාලන පක්ෂ වලින් තේරුනොත් අවුල් ජාලාවක් වෙනවලු. ජනාධිපති එක දේශපාලන පක්ෂකින් පාර්ලිමේන්තුව තව දේශපාලන පක්ෂකින් එනවා. අච්චාරුවක් වේ රට ඉස්සරහට යන්නේ අස්තාවරයිලු. ඉතින් ජනාධිපතිට ළමයි ජනමත විචාරණයක් ගේන්න පුළුවන් කියලා කිව්වනේ මතකද අපි කතා කරා. ජනාධිපතිට ජනමත විචාරණයක් ගේනවා කියලා. ඒ කියන්නේ නීති හදන්නේ පාර්ලිමේන්තුවනේ. පාර්ලිමේන්තුව නීති හදන්න ඒ කියන්නේ ජනාධිපතිට ඕන නීතිය පාර්ලිමේන්තුවෙන් හදන්නේ නැහැ. මොකද ජනාධිපතිට ඕන නීතිය පාර්ලිමේන්තුවෙන් හදන්නේ නැහැ කියන්නකො. එතකොට ජනාධිපති කරන්නේ මොකද්ද? ඊටල්ලක උඹට දෙන්න මම නීතිය හදනවා ජනමත විචාරණයකින් කියලා එයා හදනවා නීතියක්. ඉතින් ඒ හරහා ජනාධිපතිට පොඩි බලයක් තියෙනවා. පොඩි නෙමෙයි ඇත්තටම සුවිශේෂී බලයක් තියෙනවා. ඒක ඇත්තටම හිතුවක්කාරී බලයක් විදිහට පෙන්න දෙන්න පුළුවන්. ඉතින් ඉවරයි. ජනාධිපති සම්පූර්ණ ඉවර නැහැ. තව පුංචි කොටසක් තියෙනවා. ඒ තමයි මැතිවරණය පිළිබඳව සමානුපාතික නියෝජන ක්‍රමයේ වාසිය කතා කරන්න. ඒක ලබන සතිය කතා කරලා ඉවර කරනවා. ඉවර කරලා සංශෝධන පටන් ගන්නවා. හෙට වෙද්දි මට මතක් කරන්න කවුරු හරි හැමෝම 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ 18 වෙනි එක දානවා. ලබන සතිය 13 ඉගෙන ගන්නවා. පේපර් එක කරනවා. වැඩ ගොඩක් කරනවා. හැමෝම ඒ කියන්නේ ඇලර්ට් එකේ අප්ඩේට් එකේ ඉන්න මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න, ප්‍රශ්න තියාගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නිදහස් වෙන්න වැඩ පටන් ගන්න. තව කාලේ නැහැ. හුරතල් වෙන්න බෑ. කිසිම සමාවක් එකියුසියක් දෙන්න බෑ. මොකද විභාග දෙපාර්තමේන්තුවේ මේ සමාවල් එකියුස් කිසි දෙයක් අදාළ නැහැ. පැහැදිලිද? මමත් ওই වයසේ හිටපු නිසා තමයි මම මෙච්චර බර දාලා ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔය කාලේ හරියට වැඩ කරගන්න නැත්නම් ආයි බොරුවට දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරලා ආයි 2022 නාඩගම් නටලා පිස්සුත් කෙලින්න එනවා. පැහැදිලිද? ඔය තියෙන ගැම්ම 2022 එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා දැම්ම වැඩ ටික කරගන්න මහන්සිලා. හරි? මොකද ඔයාට පිහිට ඔයා විතරයි. ඒකයි කියන්නේ ඔච්චර. නැත්තම් මට ඔච්චර කියන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එකත් බලලා ප්‍රශ්න කියන දේවල් හැමෝටම එනවා. ඔයාට විතරක් මේ ප්‍රශ්න හැමෝටම පොදුයි. ඔයා හිතනවා නම් අනේ ඇයිද ඉන්නේ මටම මෙහෙම වෙන්නේ කියලා ඒක තරම් ගොන් සිතුවිල්ලක් මම නම් දකින්නේ කොහෙදවත්. ඔයාට විතරක් මේ ප්‍රශ්න කියන දේ හැමෝටම සිද්ධ වෙනවා. ලෝකේ ඉන්න ප්‍රබලයන්ට. හැබැයි මේ මිනිස්සු ප්‍රශ්න හමුවෙන් සැලුන්නේ නැහැ, වැටුන්නේ නැහැ. මේ මිනිස්සු ප්‍රශ්න හමුවේ ඊටට වඩා ශක්තිමත්ව නැගිට්ටා. ඒ නිසා මේ මිනිස්සු ලෝකේ ජයගත්තා, රට ජයගත්තා, මේ මිනිස්සුන්ගේ ජීවිත ජයගත්තා. ඉතින් මේ අපි දැන් බලන වීඩියෝ එකේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බා. ඉතින් මේ මිනිස්සු ප්‍රශ්න පිට නැගිට නිසා තමයි මේ මිනිස්සුන්ගේ ජීවිත ජයගත්තේ. හරි එහෙනම් මේ වීඩියෝ එක බලන්න එහෙම කට්ටිය අපි අයින් වෙමු.
එහෙනම් මේ වීඩියෝ එකක් බලන්න. හැමෝටම good night. මොකද මංගාව ගොඩාක් වැඩ කළේ මගේ පවුලේ අය. මගේ ව්‍යාපාරය තුල. ඔබට මේ පවුල් දෙක අතර යම් ගැටුමක් ඇති වුණා. මම ඔබට උපදේශයක් විදිහට කියන්නේ ඒ ගැටලුව අවුරුදු 12ක් විතර යනකම් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ගැටලුව උස්සන්න උනේ මගේ බිරිඳගේ අම්මා ඇවිල්ලා ඒ ගෙදර නතර වුණාට පස්සේ. ඒක ඇත්ත සත්‍යයක්. එයා හැම වෙලාවෙම උත්සාහ කළේ මේ පවුල නියඳ නෙමෙයි ප්‍රශ්න ඇති කරලා මේ ඒ දෙන්නව ආපහු ඒ ළමයි දෙන්නත් එක්ක අරන් යන්න. ඉතින් එයා මාව දාලා ගියා. ඒ ගියාට පස්සේ තමයි මගේ ජීවිතේ මම හිතන්නේ මම ගත කරපු අමාරුම කාලය. මං දෙවතාවක් ජීවි නසා ගන්න උත්සාහ කළා. මට රෙකෝඩ් එක දාන්න මතක් කරන්න.